දශම තිත සහිත සංඛ්‍යා අතර පරිවර්තනය. ඒකෙදී කරන්නේ මෙන්න මෙහෙමයි. දශම තිත සහිත සංඛ්‍යා අතර පරිවර්තනයේදී මේක ඇත්තටම අමාරු කොටසක් විදිහට තියෙන්නේ. ටිකක් තේරුම් ගන්න ඕනේ කොටසක් විදිහට තියෙනවා මේ මෙන්න මේක දශමයේ ද්විමයේ අෂ්ටමයේ ෂඩ්දශමයේ දශම තිතක් එක්ක තිබ්බොත් මොකද කරන්නේ? රයිට්. දශම තිතක් එක්ක තිබ්බොත් අපි කොහොමද පරිවර්තනය කරන්නේ? ඒකෙදි මතක තියාගන්න උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම 35.3 1 2 5 ඔන්න ඔය එකක් ද්විමය කරන්න දෙනවා. ද්විමය කරන්න දෙනවා. 35.3 1 2 5 ද්විමය කරන්න දෙනවා. මේකෙදි කරන්නේ 35 කියන එක දෙකෙන් බෙදලා ගන්න. පූර්ණ සංඛ්‍යා කොටසනේ. පූර්ණ සංඛ්‍යා කොටස දෙකෙන් බෙදලා ගන්න. පූර්ණ සංඛ්‍යාත්මක කොටස මේක දෙකෙන් බෙදන්න ඕනේ. දෙකෙන් බෙදන්න. දශම කොටස දෙකෙන් ගුණ කරන්න ඕන. දශම කොටස දශම 3 1 2 5 ගුණ කරන්න ඕන දෙකෙන්. මේ පැත්ත බිඳුව වෙනකන් දෙකෙන් බෙදනවා. මෙහා පැත්ත බිඳුව වෙනකන් දෙකෙන් ගුණ කරනවා. රයිට්. බෙදෙන එක ඔයාලා දන්නවනේ. 35ට දෙකේ ඒවා 17යි. ඉතිරි 1යි. 17ට දෙකේ ඒවා 8යි. ඉතිරි 1යි. 8ට දෙකේ ඒවා 4යි. ඉතිරි නෑ. 4ට දෙකේ ඒවා 2යි. ඉතිරි නෑ. 2ට දෙකේ ඒවා 1යි. ඉතිරි නෑ. 1ට දෙකේ ඒවා 0යි. ඉතිරි 1යි. ඔන්න එහෙනම් 35 කියන එක බෙදපුවාම එකයි බිඳුවයි 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 එකයි එක එනවා පාදයේ දෙකට. දශම කොටස ගුණ කරන්නේ ඔන්න ඔහොම. දෙකෙන් ගුණ කරන්න ඕන. දෙවරක් පා 10යි. දෙවරක් දෙක 4යි 1යි 5යි. දෙවරක් එක 2යි. දෙවරක් 3 6යි. මෙහෙට බිඳුව දාන්න මොනවත් ආපු නැති නිසා. මොනවත් මේ පැත්තට ආපු නැති නිසා දශම ස්ථානයේ මෙහාට බිඳුව දැම්ම. ආයෙ ගුණ කරන්න දෙකෙන්. දෙවරක් බිඳුවයි. දෙවරක් පා 10යි. එකක් ඉතිරි. දෙවරක් දෙක 4යි 1යි 5යි. දෙවරක් 6 12යි. දෙවරක් 6 12යි. එකක් ඉතිරි. ඒක මෙහාට ගියා. මේ පැත්ත විතරයි ගුණ කරන්නේ. මේ කොටස විතරයි ගුණ කරන්නේ. මේ පැත්ත විතරයි ගුණ කරන්නේ. අනිත් පැත්ත ගුණ කරන්නේ නැහැ. ආයෙ මේක දෙකෙන් ගුණ කරා. දෙවරක් බිඳුවයි. දෙවරක් බිඳුවයි. දෙවරක් පා 10යි. එකක් ඉතිරි. දෙවරක් දෙක 4යි 1යි 5යි. මේ පැත්තට මොනවත් ආවේ නැහැ. ආයෙ ගුණ කරන්න දෙවරක් බිඳුවයි. දෙවරක් බිඳුවයි. දෙවරක් බිඳුවයි. දෙවරක් පා 10යි. මේ පැත්තට එකක් ආවා. මෙතනින් බෙදලා ඉවරයි.
උත්තරේ ගන්නේ මතක තියාගන්න දශම කොටසට දශම පැත්තේ උත්තරේ ගන්නේ උඩ ඉඳන් පහළට ලියන්න ඕන. මේක අපි පහළ ඉඳන් උඩට ලිව්වේ. මේක ලියන්න උඩ ඉඳන් පහළට. එහෙනම් දශම 3.1.2.5 සමාන වෙනවා දශම 0.1.1ට දෙකේ පාද. එහෙනම් මේ දෙකම එකතු කරලා ලියපුවාම 35යි දශම 3.1.2.5 10යි 11යි දශම 0.1.1 වෙනවා. අෂ්ටමයකක් දුන්නොත් අෂ්ටමය කරන්න කියලා. අ 53.5 1.2 මේක අෂ්ටමය කරන්න කියන්නේ. අෂ්ටමය. එහෙනම් මේකෙත් එහෙමයි. 53 බෙදන්න 8න් ඒක අෂ්ටමය වෙනවා. දශම 5.1.2.5 මෙයා ಗುಣ කරන්න ඕන. ಗುಣ කරන්න තියෙන 8න් මෙහෙම ඉරක් ගහනවා මම 53ට 8 ඒවා 6යි 48යි ඉතිරි 5යි 6ට 8 ඒවා නැහැ ඉතිරි 6යි. එහෙනම් 53 කියන්නේ 6යි 5යි 8යි පාදේ 53 කියන්නේ. දශම කොටස බලන්න 8 වරක් 5 40යි 4ක් ඉදිරි 8 වරක් 2 16 4යි 20යි දෙකක් ඉදිරි 8 වරක් 1 8යි 10යි සම්පූර්ණ බෙදිලා අටවරක් දෙක 20යි අටවරක් දෙක 16යි 16 4යි 20යි දෙකක් ඉදිරි 8ක් 8යි 8යි 2යි 10යි එකක් ඉදිරි 8 වරක් 5 40යි 41යි මෙතෙන් දෙක දැම්ම 4 මෙහාට යන්න ආයෙ ගුණ කරන්න 8යි 8 වරක් 5 40යි 8 වරක් දෙක 16 2යි 20යි 16 4යි 20යි දෙකක් ඉදිරි 8 වරක් 1 8යි 2යි 10යි 41යි ආයෙ 8ෙන් ගුණ කරන්න මේ ඔක්කොම බිංදු 8යි මේ පැත්තට බිංදුවක් තියෙනවා ආයෙ 8ෙන් ගුණ කරන්න මේ පැත්තට බිංදුමයි එන්නේ 8 වරක් 8 64යි 4 මෙහෙන් දැම්මා ආයෙ ගුණ කරන්න 8ෙන් මම බිංදු ටික ලියන්නේ නැහැ වැඩක් නැහැ ලියලා 8 වරක් 4 32යි ඉතින් ඔහොමම දැන් සමහර ඒවා විදියට බිංදුව වෙන්නේ නැතුව සමහර ඒවා
ඒකට ගුණ කරන්න. එතකොට ගොඩක් යන්න එපා 8 2 16 ඔච්චරයි. මම මෙතනින් හරියට ගුණ කරන්නේ නැහැ. තේරුමක් නැහැ ගුණ කරලා කියන්නේ සුළු මේ බිඳුවේනේ නැහැ. උඩ ඉඳන් පල්ලෙහාට ලියන්න තියෙන්නේ. එහෙනම් දශම 5යි 1යි 2යි 5 මේක සමාන වෙනවා දශම 4යි බිඳුවයි 6යි 3යි 1ට. 4යි බිඳුවයි 6යි 3යි 1ට සමාන වෙනවා. එහෙනම් මේකට සම්පූර්ණ උත්තරය ගන්න පුළුවන් 53යි දශම 5යි 1යි 2යි 5 මේක සමාන වෙනවා 6යි 5යි දශම 40යි 63යි මේක ශබ්දශමය කරන්න කිව්වොත් ඒකත් අර විදිහම තමයි කරන්නේ. එක පැත්තක් බෙදන්න අනිත් පැත්ත ගුණ කරන්න. 72 බෙදන්න දශම 5යි 3 ගුණ කරන්න. දාසයෙන් බෙදන්න 72. 72ට 16 ඒවා 4යි 64යි නේ 64යි 8යි 8ක් ඉතිරි. බිඳුවයි 4ක් ඉතිරි. එහෙනම් මේ පැත්තේ ඉන්නේ 48 ෂඩ්දශම 53 ගුණ කරන්න. දශම 5යි 3 ගුණ කරන්න 16 16 වරක් 3 48යි 4ක් ඉතිරි. 16 වරක් 5 84යි 84යි 8ක් මෙහාට ගියා. ආයි 16න් ගුණ කරන්න. සෙවරක් 8 128යි 128යි 128න් 8 දැම්ම 12ක් ඉතිරි. 16 වරක් අතර 64යි 64යි 12යි 76යි. ආයි 16න් ගුණ කරන්න. 16 වරක් 8 128යි 12ක් ඉතිරි. 16 වරක් 6 96යි 96යි 12යි 108යි. ඔන්න බලන්නකෝ 108න් 8 දැම්ම මෙහි 10ක් මෙහෙට යනවා. මතක තියාගන්න 10 කියලා කියන්නේ කැපිටල් E. 10 කියන්නේ කැපිටල් E. ගොඩක් ගුණ කරන්නත් ඕනේ නැහැ මේක වැඩි කියන්නේ බිඳුව වෙන්නේ නැති වෙන. 16 වරක් 8 128යි 8 දැම්ම දෙකක් 12ක් ඉතිරි 16 වරක් 8 128යි 128යි 12යි 140යි 140න් බිඳුව දැම්මා 14ක් මෙහෙට ගියා. 14 කියන්නේ E. ගොඩක් බෙදන්න ඕනේ නැහැ. right එහෙනම් මෙතන එනවා දශම 8යි 7යි A E 16 පාදේ. එහෙනම් උත්තරේ ගන්න පුළුවන් 72යි දශම 53 කියන එක සමාන වෙනවා 16 පාදේ නම් 4යි 8යි
දශම 8යි 7යි ඒ ඊට 16 පවතී. right ගණන් ටිකක් තමයි තියෙන්නේ. එතකොට මම මේ බහස්පින්ද අපි අමතර පන්ති කරමු. එකටද නේ දාගත්තේ? එකටද? එකට දෙකට හරි මම වෙලාව දාන්න. මේක ලියාගෙන ඉවරද? නැත්නම් විනාඩියයි තියෙනවා. එතකොට මේකේ පොඩක් කවුරු හරි ලියාගත්ත ගණන් ටික දාන්න. මේකේ මේ ටියුට් එකේ ගණන් ටිකක් තියෙනවා හදන්න. ඒ ටිකත් හදන්න. ටියුට් එකේ ගණන් ටිකක් තියෙනවා ඒ ටික හදන්න. අවබෝධයක් ගන්න පුළුවන් පිටු අංක 9 පේජ් 9 පිටු අංක 9 තියෙනවා ගණන් ගොඩක් තියෙනවා හදන්න වලට. පිටු අංක 10 තියෙනවා. මේ තියෙන දශම සංඛ්‍යා දීමේ වල පරිවර්තනය කරන්න. right එහෙනම් ඔය ටික කරන්න. ඔක්කොම නෙවෙයි පිටු අංක 10ට නම් විතරයි. MSD පිටු අංක බලන්න MSD එකේ බලන්න MSD කියලා කියන්නේ සහ LSD කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. එතකොට මේ MSD කියලා කියන්නේ ඇත්තටම මේක අපි ඉංග්‍රීසියෙන් ලිව්වොත් most MSD කියලා කියන්නේ most significant digit. MSD කියලා කියන්නේ most significant digit. LSD කියලා කියන්නේ least significant digit. Most significant digits and least significant digits. සිංහලෙන් කියනවා මේකට කියනවා වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය. වැඩිම වෙසෙසි සංඛ්‍යාංකය මේකට කියනවා අඩුම වෙසෙසි සංඛ්‍යාංකය. මොකද්ද මේ එහෙනම් MSD කියලා කියන්නේ? මේක මතක තියාගන්න MSD LSD වලට එන්නේ ද්විමය හැර ඕනෑම සංඛ්‍යාවක. MSD බලන්නේ ද්විමය හැර ඕනෑම සංඛ්‍යාවක. LSD ත් එහෙමයි. ද්විමය හැර ඕනෑම සංඛ්‍යාවක. ද්විමය හැර ඕනෑම සංඛ්‍යාවක. මොකද්ද මේ නම් MSD කියලා කියන්නේ? සංඛ්‍යාවේ
වම් පස පිහිටි වම් පස කෙළවරෙහි පිහිටි සංඛ්‍යාවක වම් පස කෙළවරෙහි පිහිටි ශුන්‍ය නොවන අගය. අන්න ඒක වැදගත් වෙනවා. ශුන්‍ය නොවන අගය. ශුන්‍ය නොවන අගය. ශුන්‍ය නොවන අගය වේ. MSD කියලා කියන්නේ සංඛ්‍යාවේ වම් පස පිහිටි ශුන්‍ය නොවන අගය. කියන්නේ සංඛ්‍යාවක් මෙහෙම ගත්තොත් මෙන්න මේකට තමයි අපි කියන්නේ මෙන්න මේ පැත්තේ තියෙන එක තමයි MSD කියලා කියන්නේ. ඒක බිඳුව වෙන්න බෑ. බිඳුව වෙන්න බෑ. LSD මයින්න ක්‍රම දෙකක් තියෙනවා. LSD මනින්නට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි පූර්ණ සංඛ්‍යාවක එක ක්‍රමයක්, දශම සංඛ්‍යාව දශම තිත සහිත සංඛ්‍යාවක ක්‍රමයක්. රයිට්. මේක කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි LSD මයින් දෙක ක්‍රමයක් තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් නම් එකක්, අනිත් එක දශම තිත සහිත සංඛ්‍යාවක් නම් පූර්ණ සංඛ්‍යාවක් නම් කොහොමද මනින්නේ? දශම තිත සහිත සංඛ්‍යාවක් ඉන්න කියලා ආකාර දෙකක් තියෙනවා. පූර්ණ සංඛ්‍යාවක් නම් සංඛ්‍යාවේ දකුණු කෙළවරෙහි පිහිටි ඕනෑම අගයක් LSD වේ. අඩුම විශේෂ සංඛ්‍යාංකය දශම තිත සහිත සංඛ්‍යාවක් නම් දශම තිතට දකුණු පසින් ඈතින්ම පිහිටි අන්න එතෙන් එනවා ශුන්‍ය නොවන අගය LSD වේ. ඔන්න ඕක ටිකක් ඔලුවට දාගන්න. ශුන්‍ය නොවන අගය. ඒ කියන්නේ දැන් මෙතනදී මේ සාමාන්‍ය කියන්නේ MSD ට අදාළ MSD ට දශමද පූර්ණ සංඛ්‍යාවද කියන එක අදාළ වෙන්නේ නැහැ. රයිට්. MSD ට දශමද පූර්ණද කියලා අදාළ වෙන්නේ නැහැ. හැබැයි LSD ට අදාළ වෙනවා. කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් නම් දැන් උදාහරණයක් විදිහට ගන්නකො මෙතන
මේ වගේ සංඛ්‍යාවක් තිබ්බොත් LSD ට ගන්න මෙයාව. LSD ට. හැබැයි මේක දශම සංඛ්‍යාවක් වුණොත් LSD ට ගන්න මොකද්ද? මෙයාව. මොකද අර දශම සංඛ්‍යාවක් වුණාට පස්සේ දශම තිතට ඈතින්ම තියෙන බිංදු ඔය වටිනාකමක් නැහැ. හරිද මං කියන්නේ? කියන්නේ දශම සංඛ්‍යාවක් වුණොත් දශම තිතක් සහිත සංඛ්‍යාවක් වුණොත් LSD ට ගන්නේ බිංදුව ගන්නේ නැහැ. දශම නැත්තම් LSD ට බිංදුව ගන්න. මේකෙදි අදාළ වෙන්නේ නැහැ. මේකෙදි මොන සංඛ්‍යාවක් වුණත් මේ MSB ට මෙතනදී මේක දශම වුණත් සාමාන්‍ය සංඛ්‍යාවක් වුණත් MSD ට ගන්නේ මේ දෙකම තමයි. මුල බිංදුව ගන්නෙම නැහැ. MSD ට දශමද පූර්ණ සංඛ්‍යාවද කියලා අදාළ වෙන්නේ නැහැ most එකට. most එකට දශමද කියන එක අදාළ වෙන්නේ නැහැ. හැබැයි least එකට අදාළ වෙනවා. තේරුණාද ඒක? right. එහෙනම් දැන් බලන්න. right. ඒතර මේකට උත්තර ලියන්න පුළුවන්. ලියන ගම මේකට උත්තර ලියන්න පුළුවන්. MSD LSD බලන්න. MSD LSD හොයන්නේ මොන සංඛ්‍යාවලද? ද්විමය හැර. ඉතින් මේකම තමයි MSB LSB කියන්නේ. MSB LSB කියලා කියන්නේ මේක ද්විමය සංඛ්‍යාවල. right. දැන් මෙයාගේ MSB කවුද? ඔයාලා පස්සේ ලියන්න අදලා මාක් කරන්න. MSB MSB කවුද? 5. 5 මෙයාගේ MSB. right. මේකේ 2 MSB වෙන්නේ. මේකේ 4. මේකේ 2. මේකේ 5 බිංදුව ගන්න නැහැ නේ. මේකේ මෙතන තියෙන 5. එහෙනම් MSD නම් 5යි 2යි 4යි 2යි 5යි 5. right. ඔයාලා පස්සේ ලියා ගන්නකො බලන්න. LSD ට කවුද එන්නේ? අන්න LSD බලයි තමයි ඔයා කල්පනා කරන්න ඕනේ. LSD ගන්න හිතද්දී තමයි මේ පැත්ත බිංදුව එනවද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ. මේකේ බිංදුව එනවා LSD ට. මේකෙත් LSD ට බිංදුව එනවා. මේකෙත් එනවා. මේක එක එනවා. දශම ස්ථානයේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙන්න මේකේ විශේෂයෙන් මේකේ LSD ට 2 ඉන්නේ. බිංදුව ඉන්නේ නැහැ. මේකේ 5 ඉන්නේ. පැහැදිලිද ඒක? MSD LSD කතාව. ඊළඟට හරි නේද? ඒක තනියම කරන්න. මේ MSB LSB කියලා කියන්නේ අරකම තමා. right. මෙන්න මෙහෙම කතාවක් මේක කියන්නේ. MSB කියලා කියන්නේ වැඩිම වෙසෙසි බිටුව most significant bit. digit නෙමෙයි bit. LSB කියලා කියන්නේ අඩුම වෙසෙසි බිටු. least significant bit. least significant bit. ඒතකොට මතක තියාගන්න මේ MSB LSB මනින්නේ ද්විමය සංඛ්‍යාවල විතරයි. අරවා ද්විමය හැරනේ. මේක ද්විමය වල පමණයි.
බිට් තියෙන්නේ ද්විමය වලනේ. ද්විමය වල පමණයි. පිටු තියෙන්නේ ද්විමය වල විතරයි. රයිට්. එහෙනම් මේකේ අර්ථ දැක්වීම අරකම තමයි. මේ උඩේගේ අර්ථ දැක්වීම තමයි මේ විදිහටම තමයි එන්නේ මේ. මේකම තමයි ලියන්න තියෙන්නේ. ඔයාලා පස්සේ ලියා ගන්න. සංඛ්‍යාවේ වම් කෙළවරෙහි පිහිටි ශුන්‍ය නොවනාගය මෙතන අගේන ලියන්නේ අතන ලියන්නේ පිටුව. සංඛ්‍යාවේ වම් කෙළවරෙහි පිහිටි ශුන්‍ය නොවන පිටුව. සංඛ්‍යාවේ වම් කෙළවරේ පිහිටි ශුන්‍ය නොවන පිටුව MSB වෙනවා. LSB ලියද්දි අවස්ථා දෙකක් තියෙනවා. මොකද්ද? එකක් පූර්ණ සංඛ්‍යාවක් නම් පූර්ණ සංඛ්‍යාවක ඕනම අගයක් ගන්නවා. අනික දශම තිත සහිත සංඛ්‍යාවක. අනික දශම තිත සහිත සංඛ්‍යාවක. ඒ දෙකේ උඩකින් බලලා අර දැක්කීම ලියන්න. පැහැදිලිද? රයිට්. එහෙනම් මේකේ MSB LSB හොයාගන්න මේ ද්විමීය සංඛ්‍යාවකින්ද අපි සාමාන්‍යයෙන් MSB ට 1 මෙතන 1 ගෙනවා. මෙතන 1 එනවා. මෙතන 1 එනවා. මෙතන 1 එනවා. මෙතන 1 එනවා. LSB ට එන්නේ මෙතන බිංදුව එනවා. මෙතන බිංදුව එනවා. මෙතන බිංදුව එන්නේ නැහැ. මෙතන 1 එනවා. මෙතන දශම සංඛ්‍යාවක් නිසා. දශම සංඛ්‍යාවක් නිසා මෙතන 1 එනවා. මෙතනත් එකමයි ඉන්නේ. right. ඔන්න LSB MSB LSB ගැන සාකච්ඡා කරේ. ඊළඟට පරිගණකයේ භාවිතා වන කේත ක්‍රම. පරිගණකයේ භාවිතා වන කේත ක්‍රම. ඉතල ලියා ගන්න. සියලුම දත්ත පරිගණකය තුළ ගබඩා වන්නේ. සියලුම දත්ත පරිගණකය තුළ ගබඩා වන්නේ ද්විමය ආකාරයෙනි. සියලුම දත්ත පරිගණකය තුළ ගබඩා වන්නේ ද්විමය ආකාරයෙනි. ඒ කියන්නේ අපි ඉලක්කම් විවිධ සංකේත අකුරු පොඩි පොඩි රූප ඔය තියෙන මියුසික් ඇනිමේෂන්ස් මේ සියලුම දේවල් මේ සියලුම දේවල් පරිගණකය ඇතුලේ ගබඩා වන්නේ කොහමද? පරිගණකය ඇතුලේ ගබඩා වෙන්න නම් මේවා ද්විමය ආකාරයට හරවන්න ඕනේ. මේවා ද්විමය ආකාරයට හරවන්න ඕනේ. right. සියලුම දත්ත පරිගණකය ගබඩා වන්නේ ද්විමය ආකාරයෙනි. එබැවින් යම් දත්තයක්
පරිගණකය තුල දැන් පරිගණකය තුලට ඇතුළත් කිරීමට නම් පරිගණකය තුලට ඇතුළත් කිරීමට නම් එය ප්‍රථමයෙන් ද්විමය කළ යුතුය. කියන මොන හරි தත්ත්වයක් ඔයාලට පරිගණකයට ඇතුළත් කරන්න නම් ඒක ද්විමය කරන්න ඕන. නමුත් දැන් මෙහෙම ලියමු. ඕනෑම සංඛ්‍යාවක් පහසුවෙන් ද්විමයට හැරවිය හැකි නමුත් ඕනෑම සංඛ්‍යාවක් පහසුවෙන් ද්විමයට හැරවිය හැකි නමුත් අක්ෂර සංකේත රූප වැනි දත්ත අක්ෂර සංකේත රූප වැනි දත්ත ද්විමයට හැරවීමට ගණිතමය ක්‍රමයක් නොමැත. පැහැදිලි මම මේ කියන එක. සියලුම දත්ත පරිගණකය තුළ ගබඩා වන්නේ ද්විමයාකාරී. එබැවින් යම් දත්තයක් පරිගණකය තුළ ඇතුළත් කිරීමට නම් එය ප්‍රථමයෙන් ද්විමය කරන්න ඕනේ. ඕනෑම සංඛ්‍යාවක් පහසුවෙන් ද්විමයට හැරවිය හැකි නමුත් අක්ෂර සංකේත රූප වැනි දත්ත ද්විමයට හැරවීමට ගණිතමය ක්‍රමයක් නැත. රයිට්. ඒ කියන්නේ අකුරු වගේ දේවල් ද්විමය කරන්න ගණිතයේ ක්‍රමයක් නැහැ. එබැවින් ඒ හින්දා මොකද කරන්නේ නම් අපිට? ඒ හින්දා මෙන්න මේ අක්ෂර වගේ දේවල් ද්විමයට පරිවර්තනය කරගන්න වෙනම ක්‍රමවේදයක් අපිට තියෙන්න ඕනේ. නොමැද. එබැවින් සංඛ්‍යා නොවන දත්ත පරිගණකය තුල නිරූපණය කිරීමට විවිධ ක්‍රමවේද භාවිතා කිරීමට සිදුවේ. එවැනි ක්‍රමවේද කේත ක්‍රම ලෙස හැඳින්වේ. එවැනි ක්‍රමවේද කේත ක්‍රම ලෙස හැඳින්වේ. එහෙනම් මේ කේත ක්‍රම මොකටද මේ? අක්ෂර නොවන සංඛ්‍යා නොවන දත්ත පරිගණකය ඇතුළේ නිරූපණය කරන්න. දැන් අපි සරලව කිව්වොත් දත්ත
දත්ත පරිගණකය තුල නිරූපණය කිරීමට කේතකම භාවිතා කරයි. දත්ත පරිගණකය තුල නිරූපණය කරන්න තමයි කේතකම භාවිතා කරන්නේ. දත්ත පරිගණකය තුල නිරූපණය කරන්න කේතකම භාවිතා කරනවා. right. එහෙනම් ඔයාලට පරිගණකයේ භාවිතා වන කේතකම හතරක් තියෙනවා. කේතකම හතරක් තියෙනවා. ලියලා ඉවරයි නේද ඒ ටික? මාත් එක්කම ලියා ගන්න ඇති කියලා හිතනවා. පරිගණකයේ භාවිතා වන කේතකම හතරක් තියෙනවා. right මම සාරාංශයක් ඉස්සලාම දෙන්න. ඊට පස්සේ අපි වෙනම කතා කරමු. පළවෙනි කේතකමේ තමයි BCD කියන කේතකමේ ඒකේ නම තමයි බයිනරි BCD කියලා කියන්නේ බයිනරි coded decimal binary coded decimal මේකට සිංහලෙන් කියනවා ද්විමය කේතික දශමය කියලා. binary coded decimal නැත්නම් ද්විමය කේතික දශමය කියලා කියනවා මේ කේතකමේට. ද්විමය කේතික දශමය කියලා කේතකමක් තියෙනවා. ඊළඟ තව කේතකමක් තියෙනවා ASCII ASCII කියලා කේතකමක් තියෙනවා. ASCII American Standard Code 4 Information Interchange ASCII American Standard Code 4 Information Interchange ASCII සිංහලෙන් ලොකු නමක් කියන එක නම් එච්චර උගතකක් වෙන්නේ නැහැ. ඇමරිකානු සම්මත තොරතුරු හුවමාරු කීතය. ඇමරිකානු සම්මත තොරතුරු හුවමාරු කීතය කියලා සිංහලෙන් කියන්නේ. ඇමරිකානු සම්මත තොරතුරු හුවමාරු කීතය. ඇමරිකානු සම්මත තොරතුරු හුවමාරු කීතය. ඊළඟට තියෙනවා EBCDIC වල ලියා ගන්නවා නේද මාත් එක්ක හිතන්නේ EBCDIC කියලා කියන්නේ extended binary coded extended binary coded decimal interchange code extended
binary coded decimal interchange code මේක තමයි කෝඩ් එකේ නම කෙටි නම EBCDIC මේක තමයි දිගු නම. මේකට සිංහලෙන්වත් එකක් කියනවා. ඉතින් මම හිතන්න ඇදලා ලියා. විස්තృత ද්විමය මේකට කියාර කමක් නැහැ. මොකද මෙතන පොඩි එකක් ලියන්න තියෙන්නේ. මෙතන දැන් බිටු 8ක් කියලා ඔච්චර ලියන්න තියෙන අනිත් මේ ඉඩ නිකන් තියෙන. විස්තృత ද්විමය කේතික දශමය හුවමාරු කීතේ. විස්තృత ද්විමය කේතික දශමය හුවමාරු කීතේ. අන්තිම එක යුනිකෝඩ් යුනිකේත ක්‍රමය මේකේ බිටු කියනවා 16ක්. bit right එහෙනම් බිටු කරන right මෙතන ඇවිල්ලා BCD වල තියෙනවා බිටු ගණනක් BCD වල තියෙන්නේ BCD වල තියෙන්නේ බිටු 4යි බිටු 4යි බිටු 4ක් මගින් වෙනස් අනුලක්ෂණ නිරූපණය කරන්න පුළුවන් ඔයාලට දෙකේ 4 වෙනි බලය 16ක්. එතන මේ BCD කේතකමේ අනුලක්ෂණ 16ක් තිබ්බට අනුලක්ෂණ 16ක් ඇති නමුත් වළංගු වන්නේ අනුලක්ෂණ 10කි. ඒක මතක තියාගන්න ඕනේ. BCD කේතකමේ බිටු 4යි. බිටු 4යි කියලා කියන්නේ බිටු 4ක් කියලා කියන්නේ මෙන්න මේ වගේ පොඩි කේතකමක් තියෙනවා. 0.0 සිට බිටු 4කින් ලියන්න පුළුවන් අනුලක්ෂණ තමයි 1.1.1.1ට යනකම් ලියන්න පුළුවන්. වෙනස් කර කර. බිටු ටික වෙනස් කර කර 0.0 සිට 1.4ක් යනකම් ලියන්න පුළුවන්. අනුලක්ෂණ 16ක් තිබ්බට ඒ 16න් භාවිතා කරන්නේ අනුලක්ෂණ 10යි. ASCII කියන කේතකමේ බිටු 7යි. ASCII කියන කේතකමේ බිටු 7යි. එතකොට බිටු 7යි කියලා කියන්නේ මේ වගේ අවකාශ 7ක් තියෙනවා යාට. අනුලක්ෂණ බිටු 7ක් තියෙනවා. බිටු 7ක් නම් 0.0.0.0.0 ඉඳලා ඔහොම යනවා පහළට. බිටු ටික වෙනස් කර කර ඔයාලට යන්න පුළුවන් 1 2 3 4 5 6 7ක් යනකම්. එහෙනම් දෙකේ 7 වෙනි බලය අනුලක්ෂණ 128යි. අනුලක්ෂණ 128ක් පුළුවන් මේකේ. අනුලක්ෂණ 128ක් පුළුවන්. ASCII එකේ. ලියාගන්න බැරුණා නම් කියන්න. එහෙනම් EBCDIC එකේ කියන්නේ බිටු 8ක් තියෙනවා. බිටු 8ක් කියන්නේ මේ වගේ අවකාශ 8ක්. ඒකට යන්න පුළුවන් ක්‍රමය තමයි
8 ඉඳන් 1 8ක් යනකම් යන්න පුළුවන්. වෙනස් කර කර. එහෙනම් කීන 2 8 වෙනි බලයේ අනුලක්ෂණ 256යි. අනුලක්ෂණ 256යි. මේකේ පිටු 16යි. පිටු 16 නම් මෙතන අඳින්න අමාරුයි. පිටු 16 කියලා කියන්නේ 2 16 වෙනි බලේ අනුලක්ෂණ 65536ක් නිරූපණය වෙනවා. ඊළඟට බලන්න BCD කේතකමය. දැන් අපි කතා කරොත් BCD කේතකමය කියලා කියන්නේ BCD කේතකමය කියලා කියන්නේ මේක ලියා ගන්න. මේක ඇත්තටම ඇවිල්ලා පාවිච්චි කරන්න BCD කේතකමය. මේ කේතකමය දැනට වර්තමානයේ භාවිතා වන්නේ නැත. මෙය වර්තමානයේ භාවිතා නොවේ. මෙම කේතකමය නිර්මාණය කරලා තියෙන්නේ දශමයේ සංඛ්‍යා නිරූපණය කරන්න විතරයි. මේ මගින් දශමයේ සංඛ්‍යා පමණක් නිරූපණය වේ. මේ මගින් දශමයේ සංඛ්‍යා පමණක් නිරූපණය වෙනවා. මේක හරහා දශමයේ සංඛ්‍යා විතරයි නිරූපණය වෙන්නේ. මේ මගින් දශමයේ සංඛ්‍යා පමණක් නිරූපණය වේ. ඒ කියන්නේ එතකොට ඒකයි මේ වළංගු වන්නේ අනුලක්ෂණ 10ක් කියන්නේ මේක සහ දශමයේ සංඛ්‍යා පමණයි නිරූපණය වෙන්නේ. රයිට්? දැන් අපි මේකේ බලන්නකෝ මේක ලියාගෙන මේ තියෙන binary coded decimal කියන කේතක්‍රමේ තියෙන අනුලක්ෂණ ටික මේ තියෙන. බිටු 4යිනේ මේ 1 2 3 4යි. රයිට් බිටු 4කින් මේ වගේ කේතයන් ලියන්න පුළුවන්. රයිට් බිංදුව 1 2 3 4 දැන් 9න් පස්සේ තියෙනවනේ. දැන් තව තියෙනවා කේත මේකනේ. මේ තියෙන්නේ වළංගු ටික. දැන් අත්‍තරම බිටු 4කින් තව ලියන්න පුළුවන් නේ මොනවද බිටු 4කින් ලියන්න පුළුවන්. මෙතන ලියනවා නම් 9ට පස්සේ 10 කියන එක තියෙනවනේ. 10යි 10 11 10යි 11 12 1100 1101 15 ඔච්චරක් තියෙනවනේ. දැන් මේවත් බිටු 4ෙන් ලියන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ කේතක ටික මොකද එන්නේ මේවා ටිකට කියනවා මොනවා කියලාද වළංගු නොවන BCD. මෙන්න මේ ටිකට කියනවා අපි මෙන්න මේ ටිකට කියන මේ ටික තමයි වළංගු BCD එන්නේ. මේ ටික වළංගු. මේ ටික අවලංගු. මේ ටික අවලංගු BCD. එකක් චුටි නැඳ ගන්නද? ප්‍රශ්න නැහැ නෑ. ඕඩ මායි බෝඩ් සුබ සන්ධ්‍යාවක්.